ඉතින් අදත් තව පොඩි වෙනස් වැඩක් මේ පැත්තේ ඉන්නේ සඳුන්. ඕගොල්ලෝ දැකලා ඇති ඉස්සර නම තිබ්බේ තරණි කියලා channel එකේ නම තිබ්බේ. දැන් තියෙන්නේ Stories by Tarani නේ. Stories by Tarani කියලා channel එකක් තියෙන්නේ. මේ ඉන්නේ යාගේ husband සඳුන්. ඉතින් අද ඒගොල්ලන්ගේ වාහනේ පොඩි review එකක් කරන්න යන්නේ. ඒක 2021 Mazda CX-5 එකක්. non turbo naturally aspirated එකක්. ඔයගොල්ලෝ දන්නවා Mazda CX-5 එකේ Mazda 3 එකේ පස්සේ ඒගොල්ලෝ රිලීස් කරා turbo version එකකුත් මේක turbo එක නෙවෙයි. ඉතින් අපි යන ගමන් වැඩි විස්තර කතා කරමු. සඳුන් මට එලවන්න දුන්නා. අපි ගිහිල්ලා බලමු. මං ගාව කලින් තිබ්බ මේ BM එකට කලින් තිබ්බේ Mazda 3 GT එකක්. මේක CX-5 GT එකක්. ඉතින් engine එක 2.5 liter engine එකක් තියෙන්නේ. මං කලින් කිව්වා වගේ naturally aspirated. horse-powers මට මතක විදියට 187ක් වගේ තියෙන්නේ. turbo version එකේ නම් තියෙනවා මට මතක විදියට 230ක් වගේ horse-powers. ඉතින් අපි සුපුරුදු පරිදි Canadian Tire parking lot එකට ගිහිල්ලා වැඩේ පටන් ගමු. ඉතින් දැන් අපි සුපුරුදු පරිදි Canadian Tire parking lot එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක තමයි Mazda CX-5 එක 2021. සඳුනේ කලර් එකේ නම මතකද ඔයාලට? Eternal Blue. Eternal Blue. Okay. මේ Eternal Blue කියන කලර් එක. ඉතින් අපි වැඩේ පටන් ගමු. මං කලින් පෙන්නුවානේ. මෙයා තමයි සඳුන්. ඒගොල්ලන්ගේ channel එකත් බලන්න. හොඳ වීඩියෝස් එකක් තියෙනවා. ඒගොල්ලෝ මෙහි ෆිසියෝതെරපිස්ලා විදිහට වැඩ කරන්නේ නේද? ෆිසියෝതെරපි ඇසිස්ටන්ස්ලා තාම මොකද ඒගොල්ලන්ගේ ජොබ් එක ලයිසන්ස් ජොබ් එකක්. ඒගොල්ලෝ මෙහි ඇවිල්ලා මුලින්ම වගේ පටන් ගන්න ඕනේ නේද? ඔව්. තමයි වාහනේ. මේක තමයි යතුර. ඔයගොල්ලෝ මගේ Mazda 3 එකේ රිවිව් එක බැලුවා නම් මතක ඇති මේකම තමයි ඒකේ යතුරත්. ඔක්කොම එකයි. ඉතින් මේ විදිහට තමයි ඉස්සරහා පේන්න තියෙන්නේ. අන්ලොක් කරාම mirrors unfold වෙනවා. ඉස්සරහා මේ විදිහට පේන්න තියෙන්නේ. ලස්සනයි. ඉතින් මේක SUV එකක්. මගේ එක මං කිව්වේ crossover SUV එකක් කියලානේ. මේක SUV එකක්. අපි tire size වලින් පටන් ගත්තොත් ඔයගලන්ට පේනවා මේකෙත් all season tires තියෙන්නේ 225යි 55යි rim size 19. මගේ එකේ තිබ්බේ 18, මේකේ rim size 19. ඉතින් මේ විදිහට තමයි wheels තියෙන්නේ. පැත්තෙන් මේ විදිහට පේන්නේ. mirrors වල මේ විදිහට turning indicators උත් තියෙනවා. ඔය විදිහට. ඊට පස්සේ පිටිපස්සට අපි ගියාම පිටිපස්සෙන් මේ විදිහට වාහනේ පේන්නේ. අපිට යතුරෙන් මේ විදිහට මුට් එක අරගන්න පුළුවන්. power lifted tailgate එකක් තියෙන්නේ. dual tip exhaust pipes තියෙනවා. ඉතින් පිටිපස්සේ මේ විදිහට ලොකු boot space එකක් තියෙනවා. ඒ වගේම මේකේ parcel tray එකක් නැහැ. ඔයගලන්ට පේනවා මෙතන. parcel tray එක වෙනම ගන්න ඕනේ අවශ්‍ය නම්. ඉතින් seats unfold කරන්න පිටිපස්සේ මේකෙත් 60-40 නෙවෙයි මේ තුන වෙන වෙනම unfold කරන්න පුළුවන්. fold unfold කරන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට මේ විදිහට එබුවම ඔය විදිහට unfold කරගන්න පුළුවන්. මේක මේ විදිහට unfold කරගන්න පුළුවන්. අර passenger seat එක පිටිපස්සට වැඩි නිසා ඒක unfold වෙන්නේ නැහැ. ඊට අමතරව පිටිපස්සේ මේකේ spare wheel එකක් එනවා. run flat tires නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව මේක GT trim එක නිසා මේකේ Bose sound system එකක් එන්නේ. මෙතන තමයි subwoofer එක තියෙන්නේ. මගේ Mazda review එක බැලුවා නම් ඔයගලන්ට මතක ඇති. ඒකෙත් මෙතනමයි subwoofer එක තිබ්බේ. ඉතින් පිටිපස්සේ තියෙන්නේ ඕක තමයි. මෙතන outlet එකක් තියෙනවා. power outlet එකක්. අපි බලමු boot එක වහන්න මෙතන බටන් එක තියෙනවා. මේකෙන්ම ඔයගලන්ට පුළුවන් boot එකේ උස වැහෙන්න අවශ්‍ය උස ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් කරගන්නත්. වහනකොට මේකෙන් වහන්නත් පුළුවන්. ස්මාර්ට් gestures මුකුත් නැහැ. මේකෙන් මෙහෙම වහන්න පුළුවන්. ඔය විදිහට වැහෙනවා. ඉතින් පිටිපස්සෙත් මේ විදිහට වයිපර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේක all wheel driven, all wheel drive කියලා මෙතන CX-5 all wheel drive කියලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ Sky Active G කියලා තියෙනවා. මෙන්න මේ Sky Active G ගැන මම පැහැදිලිව හොඳ explanation එකක් කරලා තියෙනවා මගේ Mazda 3 review එකේ. ඒ වීඩියෝ එක බලන්න ඒ ගැන දැනගන්න ආසාවක් තියෙන අය.
ඉතින් මං කිව්වේ එදා BMW ලගේ ෆුල් ෆ්ලැප් එක ඇරෙන විදිහ මතකනේ. දැන් මැස්සලාගේ එහෙම ඇරෙන්නේ නැහැ. මැස්සලාගේ ඇතුලෙන් තියෙන්නේ අර අපි ලංකාවේ දැකලා පුරුදු වාහනවල වගේ ලෙවර් එක ඇද්දම තමයි මෙතනින් ඇරෙන්නේ. මෙහෙම පුෂ් කරා කියලා ෆෝල් ඩෝ එක ඇරෙන්නේ නැහැ. ඉතින් අපි පිටිපස්ස බලමු. පිටිපස්ස මේ විදිහට තියෙන ඇරියම දොරවල් මේ විදිහට තියෙන්නේ. මෙතන නිකන් wood looking trim panel එකක් තියෙනවා. ඊට අමතරව මෙතන පොඩි storage compartment එකක් තියෙනවා. මෙතන මෙහෙම කුඩයක් bottle holder එකක් වගේ දාන්න ඉඩක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේක මම Mazda වල දැකපු අඩුපාඩුවක්. මගේ Mazda 3 එකෙත් මම මේක දැක්කා. මේ use කරලා තියෙන piano black trims වාහනේ වටේම තියෙනවා. සීරෙනවා. දැන් ඔයාලා දන්නවා මේක brand new වාහනයක්. කරන් ටික කාලයයි. ඔයගලන්ට පේනවා මේ කොච්චර පරිස්සම් කරත් මේක ටක් ගාලා සීරෙන්න බලනවා. ඉතින් ඒක අඩුපාඩුවක්. ඊට අමතරව මෙහෙම map pockets තියෙනවා. අපි ඇතුළට නැගලා බලන්න කලින් බලමු මේ seats හරිම comfortable. හොඳ rich look එකක් තියෙනවා. ජපන් වාහනයක් වුණාට පට්ටම rich looking එකක් තියෙනවා මේකේ interior එකේ. මේකේ වගේම Mazda 3 එකෙත් එහෙමයි. ඉතින් අපි ඇතුළට නගිමු. මේ විදිහට තමයි ඇතුළ තියෙන්නේ. මෙතන AC vents දෙකක් තියෙනවා. ඒක off on කරන්න විතරයි පුළුවන්. angles වෙනස් කරන්න පුළුවන්. එච්චරයි කරන්න පුළුවන්. එයාලට temperature adjustments නැහැ. එතකොට ඕගොල්ලෝ මගේ කලින් වාහන reviews බැලුවා නම් දැන් ඕගොල්ලෝ දන්න ඕනේ මේක එතකොට dual zone climate control system එකක් තියෙන්නේ. driver ටයි passenger ටයි විතරයි වෙන වෙනම temperature adjust කරගන්න පුළුවන්. මේගොල්ලන්ට බෑ. එහෙම පුළුවන් වුණා නම් ඒක tri zone climate control system එකක් වෙන්න ඕනේ. ඉතින් අනිත් පැත්ත දොර මේ විදිහට තියෙන්නේ. seats පට්ටම comfortable මං කලින් කිව්වා වගේ. මෙතන reading lights තියෙන්නේ මේ විදිහට on off කරගන්න පුළුවන්. ඊට අමතරව ඉස්සරහා පේන්නේ මේ විදිහට. මේකේ sunroof එකක් තියෙනවා මේ විදිහට. ඊළඟට වැදගත්ම දේ මං කලින් පෙන්නපු වාහන ඔක්කොගෙම වගේ ඉස්සරහා විතරයි driver and passenger විතරයි heated seats තිබ්බේ. මේකේ මේ විදිහට cup holder එක දිගේ ඇරියම මේ විදිහට cup holders දෙකක් තියෙනවා. මෙතනත් පොඩි storage compartment එකක් එක්ක USB outputs දෙකක් තියෙනවා charge කරන්නත් පුළුවන් වෙන්න. ඊළඟට වැදගත්ම දේ මෙන්න මෙතන පිටිපස්සේ main seats දෙකටත් heated seats තියෙනවා. winter එකේ ගොඩාක් වැදගත් දෙයක්. Mazda එක හොඳට හිතලා මෙතනට පිටිපස්සටත් heated seats දෙකක් දීලා තිනවා. controls තියෙන්නේ ඒගොල්ලන්ට වෙන වෙනම මේ විදිහට ඒගොල්ලන්ට ඔබා ගන්න පුළුවන් වෙන්න. ඉතින් ඕක තමයි පිටිපස්සේ seat එක. ඊළඟට අපි ඉස්සරහට යමු. අපි driver side එකට යන්න කලින් passenger side එකෙන් නැගලා යමු. අපි මෙතනින් නගිමු passenger side එකට. අපි මුලින්ම කතා කරමු seat adjustments ගැන. seat adjustments තියෙන්නේ මෙච්චරයි. මේකෙන් උස් පහත් කරන්න ඉස්සරහට පස්සට යන්න පුළුවන්. මේකෙන් seat එකේ angle එක recline එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි seat වල තියෙන adjustments, power adjustments තියෙන්නේ. seat එක ඔයගලන්ට පේනවා එන දඩ size එකට තියෙනවා. ඒ වගේම දැක්කගමත් පේනවා එන comfortable ගතියක්. ඉතින් මේක තමයි passenger ගේ දොර. ඒකෙත් ඔයගලන්ට පේනවා Bose කියලා ගහලා තියෙනවා. sounds පට්ට quality. මෙතනත් අර piano black trim එක තියෙනවා. ඔයගලන්ට පේනවා ඒකෙත් හොඳට බැලුවොත් සීරුම් පාරවල් තියෙනවා. හරිම අමාරු ඒක පරිස්සම් කරගන්න. මම සඳුන්ටත් කියාවේ අපි අලි බබා එකකින් ගෙනල්ලා මේකට අලවමු ලස්සනට වැහෙන්න මේක පරිස්සම් කරගන්න නිසා. lock unlock button එක මෙතන තියෙනවා. window switch එක තියෙනවා. එච්චරයි passenger ට තියෙන්නේ. ඉතින් අපි නගිමු ඇතුළට. මේ විදිහට ඉස්සරහා පේන්නේ යාට මේ විදිහට අපි දොර වහගමු. හුලං එළිය ටික. ඉතින් ඇතුලේ ලස්සනට මෙතන Bose කියලා ඔයගලන්ට පේනවා. ඊළඟට යාට driver side එක පේන්නේ මෙන්න මේ විදිහට. sunroof එක පේනවා යාට මේ විදිහට. පිටිපස්සේ යාට පේන්නේ මේ විදිහට. ඉතින් මේකේ සෑහෙන ඉඩ ප්‍රමාණයකුත් තියෙනවා. හොඳ leg room එකක් තියෙනවා. මේ දේවල් මේ විදිහට පේනවා. ඊට පස්සේ මෙතන cup holders දෙකක් තියෙනවා. ඔයගලන්ට දැන්ටමත් පේනවා. French vanilla එකක් තියෙනවා මෙතන. Tim Hortons එකෙන් ගත්ත. මේක තමයි storage compartment එක. මෙතන coins දාන්න පුළුවන් tray එකක් තියෙනවා. ඒක ඕනනම් මෙහෙම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඇතුලේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා ලොකු. කෙලින්ම 12 watt outlet එකක් තියෙනවා ඕනනම්. ඊට අමතරව phone එක connect කරන්න පුළුවන් වෙන්න media player එකට connect වෙන්න මෙතනින් cable එකයි USB cable එකකුත් තියෙනවා ඊට අමතරව.
තමතර එහා පැත්තේ තියෙනවා SD කාඩ් එකක් ගහන්න පුළුවන් වෙන්න. අපි ඒක වහමු. මේකත් හොඳ කම්ෆර්ටබල් ලෙදර් තියෙන්නේ. ඉතින් ඊළඟට මෙහෙම ග්ලව් බොක්ස් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරාම මේ විදිහට ඒකෙත් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ගොඩාක්ම ලොකුත් නැහැ. ඒ උනාට හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. වාහනෙත් එක්ක ආව පොත්පත් ටික මෙතන තියෙනවා. ඕනර්ස් මැනුවල්ස් අනම්මන. අද මට ඉංග්‍රීසි වචන පැටලෙනවායි දන්නේ නැහැ. මම මේව එඩිට් කරන්න මොකුත් යන්නේ නැහැ. අර හැමදාම කියනවා ඉංග්‍රීසි මගේ මව භාෂාව නෙමෙයි. ඉතින් මට වැරදුනා කියලා ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අපි දැන් යමු ඩ්‍රයිවර් සයිඩ් එකට. ඉතින් අපි දැන් ඩ්‍රයිවර් සයිඩ් එකට නගිමු. මේක තමයි ඩ්‍රයිවර් සයිඩ් එක. මෙතනත් ඔයගලන්ට පේනවා බෝස් කියලා තියෙනවා. මගේ Mazda එකේ නම් බෝස් එකේ ස්පීකර්ස් 12ක් තිබ්බා. මේකෙත් මං හිතන්නේ දැනට 1 2 3 4 5 6 7යි. මේකෙත් මං හිතන්නේ 8ක් හෝ 10ක් වගේ ඇති. ඉතින් ඩ්‍රයිවර්ට තියෙන කන්ට්‍රෝල්ස් මේවා. සාමාන්‍ය විදිහට තියෙනවා mirror adjustments අනම්මන. සෙයාගේ ඩ්‍රයිවර් සීට් එකේ තියෙනවා සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් මේ විදිහට ඉස්සරහා පස්ස උස පාත් කරන්න. ඊට අමතරව රික්ලයින් එක මේ ලම්බ සපෝට් ඉස්සරහට පස්සට කරන්න විතරයි පුළුවන්. ඇඩ්ජස්ට්මන්ට්ස් 4ක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා සීට් මෙමරි පොසිෂන්ස් 2ක්. මේ Mazda එකෙත් මට මතක විදිහට අර BMW වල කිව්ව ෆීචර් එක තියෙනවා. යතුරු දෙකක් තියෙනවානේ driver 1 driver 2 කියලා. ඉතින් මේකේ මෙමරි වෙන දේවල් ඊට අමතරව AC එකේ settings, bass settings, treble settings ඊට අමතරව තව මොනවද මේකේ manual steering adjustments තියෙන්නේ. මෙතන power adjustments තිබ්බනම් ඒවත් මේකේ program වෙනවා. ඒ කියන්නේ දැන් මේ අතුරෙන් අද නැග්ගට මෙයාගේ wife අනිත් අතුර ගෙනල්ලා මේ වාහනේට නැග්ගොත් ඒ අතුරට program වෙච්ච ටිකට seat එකයි AC settings ඒවා අතුරෙන් නැගපු ගමන් ඔටෝ හැදෙන විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතන මේ තියෙන්නේ ෆුල් ෆ්ලැප් එකේ දොර අරින්න මං කිව්වේ ඇතුලෙන් තියෙන්නේ කියලා. මේ ඉස්සරහ අරින්න. ඊට අමතරව මෙතන තියෙනවා ටේල් ගේට් එක ඕපන් කරන්නයි මේ විදිහට බටන්ස් ටිකක්. මේ ලේන් කීප් ඇසිස්ට් ඔෆ් කරන්න ඕන නම් ඒක ඔෆ් කරන්න පුළුවන්. මේ ඇවිල්ලා හිල් ක්ලයිම් කන්ට්‍රෝල් හරි මොකක් හරි එකට කියන්නේ. මම ඒකේ නම හරියටම ඇත්තටම දන්නේ නැහැ. අපි ඒක try කරලා බලමු. දැන් ඇතුළට නගිමු. ඉතින් මේ විදිහට මෙතන start up engine switch එක තියෙනවා. මේ විදිහට තමයි light up වෙන්නේ. ලස්සනයි මෙතන instrument cluster එක. මෙතනින් තමයි ඒකේ info අනම්මනම් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට මාරු කරගන්න පුළුවන් ඔයගලන්ට interface එක පොඩ්ඩක්. ඔන්න ඔය විදිහට ඔහොම analog display එකක් විදිහට තියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම trip A එකේ details, trip B එකේ details, එහෙමත් නැත්නම් මේ විදිහට car එක පේන්න තියාගන්නත් පුළුවන්. ඉතින් ඔය ටික තමයි instrument cluster එකේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන 50 කියලා පේනවා. ඒ අපි අන්තිමට ආව පාර තිබ්බ ස්පීඩ් ලිමිට් එක. මේකේ තියෙනවා traffic sign recognition system එකක්. මෙන්න මෙතන තියෙනවා gadgets ගොඩක්. වැස්ස වෙලාවට එහෙම මේකයි ඉස්සරහා Mazda logo එකේ තියෙන sensors ගොඩක්. ඒ දේවල් block වුණාම හිම වැටෙද්දි එහෙම එයාලා ටක් ගාලා මේ safety systems ඔක්කොම disable කරනවා. එහෙම කරන්නේ වැරදි දෙයක් ඩිටෙක්ට් කරලා හදිසියෙ බ්‍රේක් පාරක් වැදුනොත් driver අමාරුවේ වැටෙන නිසා. ඉතින් එහෙම automatically එහෙම off කරලා දාන එක ඇත්තටම ගොඩක් safe. ඒක හොඳ දෙයක්. ඉතින් ඊට අමතරව මේකේ ඊළඟ වැදගත්ම දේ මගේ Mazda 3 එකේ තිබ්බා වගේ heads up display එකක් තියෙනවා මෙන්න මෙතන. ඒකෙත් navigation එකේ details බලා ගන්න පුළුවන් ඕනනම් speed limit එක, අපේ current speed එක, ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඒකේ in-depth details මම තව ටිකකින් පෙන්නන්නම්. ඊට පස්සේ steering wheel එකේ අනිත් දේවල් ටික මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙතන voice controls, සද්ද අඩු වැඩි කරන්න, call answer කරන්න, call cut කරන්න. ඊට පස්සේ මේ cruise control වලට සම්බන්ධ දේවල්. මේක ඊළඟ විශේෂත්වය මේක නිකන් cruise control නෙමෙයි තියෙන adaptive cruise control. ඒකත් අපි අද highway එකට යන්නේ සඳුන්නේ. ගිහිල්ලා ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒක පෙන්නන්න ඕන දෙයක්. cruise control, adaptive cruise control කියන්නේ දෙකක්. cruise control කියන්නේ නිකන් cruise control. ඒ කියන්නේ අපි speed එක set කරොත් 100ට යනවා වාහනේ ඒක off on වෙන්නේ එක්ක අපි brake කරොත් එහෙම නැත්නම් accelerator එක පෑගුවොත්. එච්චරයි cruise control කියන්නේ. මේකේ තියෙන adaptive cruise control. හිතන්න මම 100ට set කරා. ඊට අමතරව මෙන්න මේ බටන් එකෙන් මට පුළුවන් ඉස්සරහා වාහනේ මේ වාහනේ විසින් තියාගෙන යන්න ඕනේ දුර set කරන්න. හිතන්නකෝ මම මේ ඉරි 3කට set කරා කියලා. එතකොට මේ වාහනේ sensors වලින් මෙතන sensors වලින් detect කරනවා ඉස්සරහා වාහනේ slow down වෙද්දී ඒ දුර අඩු වෙනවනේ. එතකොට මෙයත් පොඩ්ඩක් මෙයාගේ ස්පීඩ් එක අඩු කරගන්නවා ඒකට සාපේක්ෂව. ඊට පස්සේ ආය අර වාහනේට මම set කරලා තියෙන limit එක
පරාසයට ආවම ආපහු මෙයා ස්පීඩ් එක ඔටෝ වැඩි කරගන්නවා. ඉතින් අන්න ඒකට තමයි adaptive cruise control කියන්නේ. ඒක අපි try කරලා බලමු. ඒක පට්ට. ඊට අමතරව මේකේ තියෙනවා මේ lane keep assist. lane keep assist කියන්නේ මෙන්න මෙතන ඉරි දෙකක් පෙන්වන්නේ. අපි පාරේ යනකොට ඉරි තියෙන සුදු ඉරි, ඒ සුදු ඉරි පැන්නොත් ස්ටියරින් වීල් එක මේකේ කැපෙනවද වයිබ්‍රේට් වෙනවද? වයිබ්‍රේට් වෙනවා. මගේ Mazda 3 එකේ කපනවා පොඩ්ඩක්. ඉතින් ඒකේ Mazda-ලාගේ තව අඩුපාඩුවක් මම Mazda 3 එකේ දැක්ක. ඉර එයා ඩිටෙක්ට් කරන්න ඉර ක්‍රොස් කරන්න ගියාම විතරයි. ඉතින් වාහනේ අපි අතෑරියොත් ස්ටියරින් වීල් එක මෙහෙම තමයි එයා බැලන්ස් කර තියාගෙන යන්නේ නිකන් අර. මේ පැත්තට ගෙම්බ පයින්නවා වගේ තමයි යන්නේ. දැන් ටෙස්ලා වල එහෙම නෙවෙයි. ටෙස්ලා වල ඉර මොනිටර් කරන් වාහනේ හරි සෙන්ටර් එකේ තියන් යනවනේ. මේගොල්ලන්ගේ තියෙන්නේ අපි ඉර පැන්නොත් ටක් ගාලා එයා ගස්සලා මේ පැත්තට ගන්නවා. ආයේ ගස්සලා ගත්ත ගැම්මටම එහා පැත්තට යද්දි ආයේ ඉර ඩිටෙක්ට් කරලා ආපහු මේ පැත්තට ගස්සලා ගන්නවා. එහෙම එකක් තමයි තියෙන්නේ. ඉතින් මම නම් lane keep assist මගේ එකේ off කරලා තිබ්බේ. සඳුන් අය on කරන් ඉන්නේ. සඳුන් අය කියනවා මේකේ vibrate වෙනවා විතරයි කියලා. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේක තමයි climate control විස්තර ටික. මම කලින් කිව්වා වගේ dual sound system එකක් තියෙන්නේ. driverයි passengerටයි adjust කරගන්න පුළුවන්. දැන් driverගේ විතරක් ඕගලන්ට පේනවා වෙනස් වෙනවා. මෙතන sync කරොත් මම මෙතන වෙනස් කරද්දී ඕගලන්ට පේනවා එහා පැත්තත් වෙනස් වෙනවා. ඉතින් එයා sync කරලා තිබ්බේ නෑ. ඒකේ විදිහට තියෙමු. ඉතින් මේ තියෙන heated seats. ඉස්සරහා driverටයි passengerටයි levels තුනක් තියෙනවා මේ විදිහට. දෙන්නටම ඊළඟතරව අර පිටිපස්සේ heated seats තිබ්බා වගේ මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ventilated seats තියෙනවා. සමර් එකට එහෙම ගොඩක් වටිනවා. ඕගලන්ට පේනවා අරක රතු පාටින් පත්තුනේ මේක නිල් පාටින් පත්තු වෙන්නේ. දැන් මගේ පිටට හොඳ හුලම් පාරක් වදිනවා. සඳුන් අයටත් වදිනවනේ. ඉතින් මේකෙත් levels තුනක් තියෙනවා. මේකත් දෙන්නටම levels තුනක් තියෙනවා off කරන්න පුළුවන්. ඊට පස්සේ මේ on off switch එක මේ ඉතින් මේ තියෙන්නේ fresh air door එක වැහිලා තියෙන. ඒ කියන්නේ දැන් වාහනේ තියෙන්නේ recirculation mode එකේ. මේ තියෙන fresh air door එක අරින්න පුළුවන්. දැන් fresh air door එක ඇරුණා. අපි recirculation mode එකටම දාමු. මේකෙත් තියෙනවා දැන් fall එකේ සීතල තාම එච්චරම නෑනේ. මට මතක විදියට ඔටෝ දාලා තියෙද්දි එළියේ සෙන්ටිග්‍රේඩ් අංශක 10ට හරි 5ට හරි අඩු නම් අපි ඔටෝ දාලා තිබ්බොත් අපි කොච්චර රීසර්කියුලේෂන් මොඩ් එකට දැම්මත් ආපහු ෆ්‍රෙෂ් එයාර් ඩෝ එක ඔටෝ ඇරෙනවා. මොකද ඔටෝනේ දාලා තියෙන. ඒතර වාහනේ ඩිසයිඩ් කරන්නේ. එයා දන්නවා අර ටෙම්පරේචර් එකට අඩු නම් ඇතුලේ ෆ්‍රොස්ට් වෙන්න පුළුවන් වීදුරු. ඒ කියන්නේ අර මීදුම වගේ බැඳෙන්න පුළුවන්. ඒක සේෆ් නෑනේ. එතකොට එයා අපි ඔටෝ දාලා තිනවා නම් අපි කොච්චර මේකේ බුවත් මේකට ආපහු මාරු කරනවා. ඊළඟට මේ තියෙන ෆ්‍රන්ට් ඩීෆ්‍රොස්ටර් එක, මේ තියෙන රියර් ඩීෆ්‍රොස්ටර් එක. සඳුන්නේ වාට මතකද මේකේ වයිපර්ස් ඩීෆ්‍රොස්ටඩ්ද නැද්ද කියලා කිව්වද? මතක නැද්ද? මගේ Mazda එකේ වයිපර්ස් උත් ඩීෆ්‍රොස්ට් එකකුත් එක්ක තියෙන. ඒ කියන්නේ වින්ටර් එකට ගොඩක් වැදගත් වයිපර් පාක් වෙන තැන ඩීෆ්‍රොස්ටඩ්. ඒ කියන්නේ අයිස් දිය කරන්න පුළුවන්. මේකෙත් තියෙනවද දන්නේ අපි ඉස්සරහා මං හිමීට පස්සේ බලන්නම්. මේ තියෙන්නේ AC positions ටික, මේ fan speed එක, මේ AC එක off on කරන්න. ඊට අමතරව මේ තියෙන්නේ steering wheel heat. මේකේ සඳුන්නයි මුළු steering wheel එකම hit වෙනවද? නෑ. අන්න අර අනිත් අඩුපාඩුව මම Mazda වල දැක්ක. මගේ Mazda 3 එකේ වගේම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තමයි දෙපැත්තෙම හීට් වෙන්නේ. ඉතින් වින්ටර් එකේ අර රින වලට ගියාම මෙන්න මේ හරිය ඇල්ලුවම වාහනේ හදපු එක්කිනාගේ අම්මා තාත්තව මතක් වෙච්ච වෙලාවක් තියෙනවා. ඉතින් ඒක පොඩි අඩුපාඩුවක් මම දැක්ක. ඉතින් ස්ටියරින් වීල් එක හරියම ලස්සනයි. මම කලින් කිව්වා වගේ වාහනේ ජපන් වුණාට හොඳම බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ස්ටිචින් පාරවල් එහෙම මාරම නීට් පට්ට රිච් ලුක් එකක් තියෙනවා වාහනේ ඇතුලේ. මැස්සලා හොඳ හදාගෙන යනවා දැන් 2020න් පස්සේ වගේ ඩිසයින්ස් ටික. ඉතින් ඊට අමතරව sunroof එක මේ විදිහට තියෙන්නේ. sunroof controls මෙතන තියෙන්නේ. මෙන්න මෙතන. ඊට පස්සේ මේ දෙන්නට lights මේ විදිහට තියෙනවා. මෙතන sunglass holder එකක් තියෙනවා. ඊළඟට මේකේ මේ mirror එකයි driver side එකයි passenger side එක මට sure නෑ. auto dim වෙනවා. ඒ කියන්නේ පිටිපස්සෙන් headlight එකක් වැදුනොත් ඒ දෙක dim වෙනවා. ඊළඟට මෙන්න මේ තියෙන්නේ home link system එක. ඔයගලන්ට පේනවනේ මේ on off button එකක් තියෙන. මේක මෙතනින් off කරන්න පුළුවන් ඔන්න. දැන් off. මෙතනින් on කරන්න පුළුවන්. මේ ගෙවල් තුනක් තියෙන්නේ. දැන් මෙහෙ ලංකාවේ තියෙන roller doors ගෙවල් වලට දාන්නේ. මෙහෙ garage doors වලට roller doors මනේ අනිවාර්යෙන් තියෙන. ඉතින් මේ ඒ දොරවල් තුනක් මේකට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මගේ Mazda එකේ මම ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බා. ඔයගොල්ලෝ මගේ මුලින් ඉඳන් වීඩියෝ බලන අය නම් මම ඒක ගොඩක් වෙලාවට කියලා තියෙනවා. එතකොට අර
කී ෆොබ් එක ගෙදර තියාගන්න ඕනේ නැහැ. මේකේ බුවම ඒ දොර ඇරෙනවා. ඒක හරි කන්වීනියන්ට්. යතුරු අමතකුණත් මොන හරි වුණත් වාහනේට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නිසා. ඊට අමතරව මේ තියෙන සන් වයිසර්ස් මේ විදිහට තියෙන්නේ. ලයිට්ස් තියෙනවා, දෙන්නටම තියෙනවා ලයිට්ස්. ඊට පස්සේ මේ විදිහට පැත්තට දාගන්න පුළුවන්. අපි බලමු මෙහෙට ඇඩ්ජස්ට්මන්ට්ස්, ඒ කියන්නේ මෙහෙට අදින්න බෑ මෙතනින්. සාමාන්‍යයෙන් එහෙම අදින්න පුළුවන් වාහනක් තියෙනවා, බැරි වාහනක් තියෙනවා. ඒ වෙනුවට ඒගොල්ලෝ මෙහෙම මෙතනින් එක්ස්ටෙන්ෂන් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මේක දිගෑරියම් මෙතනින් එහාට ඉරෙලිය වැටෙනවා නම් අපි අමාරුනේ. මෙන්න මෙහෙම එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා. ඒ ටික වහගන්න පුළුවන්. සඳුනේ පැසෙන්ජර්ට එහෙම එකකුත් තියෙනවා නේ. ඔව් මෙතන පැසෙන්ජර්ටත් එහෙම එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා. මේ විදිහට එයාටත් එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි දේවල් හිතලා තියෙනවා. ඒගොල්ලන්ගේ කලින් තිබ්බ පොඩි අඩුපාඩු සෑහෙන්න ඒගොල්ලෝ හදලා තිනවා. ඒගොල්ලෝ කලින් ෆෝඩ් එක්ක එකතු වෙලානේ මැස්දලා තිබ්බේ. දැන් එයාලා ෆෝඩ් ලගෙන් අයින් වෙලා ඉන්න මම දන්න විදිහට. දැන් ඉතින් එයාලා තනියෙන් ලස්සනට වැඩේ කරන් යනවා. ඉතින් මේ තියෙන ස්පෝර්ට් ස්විච් එක මේකේ බුවම මෙතන ස්පෝර්ට් කියලා ඕගොල්ලන්ට පෙවුනේ ඒ විදිහට වැටෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ කන්ට්‍රෝල්ස්. තව හොඳ දෙයක් තියෙනවා, මේක ටච් නැහැ. මම ටච් තියනවට ආස නැහැ. මොකද පළවෙනි දේ ඇඟිලි සලකුණු හිටිනවා. සුද්ධ කරන්න ගියාම මං ආස නැහැ ඒකට. ඊට අමතරව මේක මේන්ලි ඒගොල්ලෝ ටච් කරලා නැත්තේ ඩ්‍රයිවර්ගේ අටෙන්ෂන් එක ඉස්සරහට තියාගන්න ඕමනාවට. නවත්තලා තියෙනකොට ටච්. නවත්තලා තියෙනකොට ටච්. දැන් ටච් කරමු. ඕකේ. මම දන්නේ නැති දේක් දැනගත්ත සඳුන් අයියගෙන්. හැබැයි මගේ Mazda 3 එකේ නවත්තලා තියෙද්දි ටච් නෙවෙයි. දැන් සඳුන් අයියා කිව්වේ යානේ වාහනේ පාවිච්චි කරන්නේ මේක නවත්තලා තියෙද්දි විතරක් ටච්. යනකොට ටච් නැහැ. ඉතින් ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඉතින් අපි මම ස්ක්‍රීන් එක අල්ලන්න වැඩි කැමති නිසා මෙතනින්ම බලමු. මේ විදිහට කන්ට්‍රෝල්ස් ටික තියෙන්නේ. අපි හෝම් එක ඔබලා හෝම් එකේ දැන් ඉන්නේ. ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන්ස් වලට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. fuel economy monitor, vehicle status monitor අපි ඒකට යමු. මේක Android Auto and Apple CarPlay දෙකම තියෙනවා. maintenance වලට ගියාම ඔයගලන්ට මේ විදිහට scheduled maintenance බලා ගන්න පුළුවන්. කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි තව යමු. මේ විදිහට ඉතුරු ටික තියෙනවා. ඊළඟට තියෙනවා entertainment, ඊළඟට communication, ඒ කියන්නේ phone එකට connect වෙලා තියෙද්දි navigation සහ settings. අපි navigation වලට යමු. navigation වලට ගියාම අපි දැන් මොකක් හරි random address එකක් දාමුකෝ. find address මේ විදිහට ගියා. street name එකක් අපි දාමු. දැන් type කරන්න තියෙන්නේ ඉතින් Times Avenue කියලා අපි search කරමු. මං ඉන්නේ Times Avenue එකේ. මේ ළඟ නිසා ඉක්මනට ඒක පෙන්නයි. දැන් ඔයගලන්ට පේන සමහරක් ලු මට ක්ලික් කරන්න බෑ. මේකේ තියෙන ස්ට්‍රීට්ස් විතරයි මේකේ තියෙන්නේ. දැන් E එක තියෙනවා. අපි බලමු E එකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. Times Avenue. ඔය තියෙන්නේ ඕකේ අපි ඉන්නේ. ඉතින් house number එක අපි දාමු 51 කියලා. අපේ ඉන්න apartment එකේ address එක. ඉතින් මේ විදිහට අපිට routes කීප එකකුත් ඕනනම් පෙන්නනවා. route option select කරන්න පුළුවන්. toll routes avoid කරන්න ඒ වගේ දේවල්. දැන් අපි මේක select කරමු. sorry වැරදුනා. back යමු. මෙතනින් start කරන්න. ඊට පස්සේ දැන් පටන් අරන් තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා navigation එක on කරලානේ තියෙන්නේ. දැන් පෙන්නනවා ඔයගලන්ට පේනවා මෙතන directions එක මීටර් 60කින් unnamed road එකකට දකුණට පොඩ්ඩක් හැරෙන්න කියලා. ඉතින් ඕක පට්ට මේ navigation එකේ මම යනකොටත් පොඩ්ඩක් සඳුන් අයියට කියලා කැම් එක එතෙන්ට අල්ලන්නම්. ඉතින් අපි දැන් යම් වටයක් අර හැමදාම වගේ 80 තියෙන පැත්තට යමු. navigation එකෙන් මේ විදිහට voice commands උත් දෙනවා. දැන් අපි මෙතනින් left එකක් ගන්න ඕනේ. left එක ගත්තා. දැන් පෙන්නන්න සඳුන් අය. ඔයගලන්ට පේනවා දැන් 51 times Avenue තියෙන්නේ left side එකේ. ඒකයි left side එක පෙන්නන්නේ. දැන් අපි යන්නේ දකුණට. මම මේක ඔයගලන්ට නිකන් පෙන්නන්නනේ දැම්මේ. දැන් ඔයගලන්ට සඳුන් අය තව ටිකක් අල්ලන් ඉද්දි බලන්න පුළුවන්. මම දකුණට හැරෙව්වම recalculation එකත් එතන ලස්සනට පෙන්නනවා. ඉතින් highlight එක red තියෙන්නේ. මෙහෙ red තියෙද්දි දකුණට හරවන්න පුළුවන්. අනිත් පැත්තෙන් වාහන අඩු වුණාම මෙයා හැරෙව්වට පස්සේ අපි ඒක බලමු. අපි බලමු route recalculation එක කොච්චර ඉක්මනට පෙන්නයිද කියලා. දැන් හැරෙව්වා. route recalculation ටක් ගාලා ටෙක් කරා.
දැන් ඔයගලන්ට පේනවා ඉස්සරහින් U-turn එකක් ගහන්න කියලා ටක් ගාලා පෙන්නනවා. ඊළඟට මම කියන්නේ මෙහෙ දැන් සඳුන් නැහැ සීට් බෙල්ට් එක දාලා නැහනේ. මෙහෙ වාහනේ ඉන්න අය අවුරුදු 18ට වැඩි නම් මට මතක විදිහට එයා සීට් බෙල්ට් දාලා හිටියේ නැත්නම් ඩ්‍රයිවර්ට දඩේ ගහන්නේ. නෑ එයා සීට් බෙල්ට් දාලා හිටියේ නැත්නම් එයාට තමයි වැරද්ද යන්නේ. අවුරුදු 18ට අඩු පොඩි අය ඉන්නවනම් එයාලා දාලා නැත්නම් වැරද්ද යන්නේ ඩ්‍රයිවර්ට. රෙස්පොන්සිබල් පොඩි අය වෙනුවෙන් ඩ්‍රයිවර්. ලොකු අයගේ වැරද්ද ලොකු අය දැම්මේ නැත්නම්. පිටිපස්සේ ඉන්න අය ඉස්සරහා පැසෙන්ජර් ගැන මට හරියටම අයිඩියා එකක් නැහැ. රයිට් මම දැන් මේ යන්නේ normal driving mode එකේ. navigation එක අපි off කරලා දාමු. cancel route කරන්න පුළුවන් මෙතනින් මෙන්න මෙහෙම. cancel කරා දැන් අපි home එකට යමු. ඔන්න ඔය විදිහට තියෙන home එක. ඉතින් sport mode එක try කරලා බලමු. මේකේ paddle shifters නැහැ. ඒ වුණාට Triptronic තියෙන්නේ. manual gear select කරන්න පුළුවන් ඕන. සඳුන්නේ මේක ඔක්කොම කීයක් වුණාද ඔයගලන්ට ගද්දි? ටැක්සුයි ඔක්කොමත් එක්ක 47000ක් 47000ක් විතර වුණානේ. මට Mazda 3 එකට ගියේ 38ක් වගේ මට මතක විදිහට. අවුරුදු 7කට ගත්තේ. අවුරුදු 7කට. බයි වීක්ලි ගෙවනවා 263 ගාන. බයි වීක්ලි 263යි. ඉන්ෂුරන්ස් එක නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. මොකද ඉන්ෂුරන්ස් එක මෙහි ගොඩක් ෆැක්ටර්ස් අනුව person to person වෙනස් වෙන දෙයක්. ඇඩ්‍රස් එක, එළවන වාහනේ, ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක, ලයිසන්ස් ටයිප් එක, ඔය වගේ දේවල් ගොඩක් එක්ක වෙනස් වෙනවා. ඉතින් ඔයගලන්ට තව දෙයක් තියෙනවා සඳුන්නේ. ඒක පෙන්වන්න පුළුවන්. දැන් මෙතන මේ ඇනලොග් ඩිස්ප්ලේ එකෙත් මේ හරිය අර ට්‍රැෆික් සයින් රෙකග්නිෂන් සිස්ටම් එකෙන් ස්පීඩ් එක 80යි කියලා ඩිටෙක්ට් කරානේ. ඒ ඩිටෙක්ට් කරාම 80 කියලා මෙතන මේ ඇනලොග් ඩිස්ප්ලේ එකේ 80 රතු පාටින් පෙන්වනවා. highlight වෙලා. ඔයගලන්ට පේනවනේ ඒක. මේ විදිහට 80 highlight වෙලා පෙන්වනවා. මේකත් වාහනේ ලොකුයි natural aspirated වුණාට හොඳට යනවා. අර blind spot monitoring system එකෙන් තමයි අර වාහනේ දෙපැත්තේ ඉර තුනක් වගේ පෙන්වන්නේ. එහා පැත්තේ වාහනයක් යනකොට ඒකත් සෑහෙන වටිනවා. අපි මේ ඉස්සරහින් මීටර් පැත්තකට දාලා ආයි හරවගෙන highway එක පැත්තට යන්න. 404 highway එකට අපි දාමු අර adaptive cruise control check කරලා බලන්න. මෙහෙම අපි U-turn එකක් ගහගමු shape එකේ. බලමු අපි highway එකට නොයා මෙතනත් 80 limit එක තියෙනවානේ. මෙතනදී පුළුවන් නම් මම cruise control set කරලා පෙන්නන්නම්. මොකද highway එකට යන්න අපි ආපස්සට චුට්ටක් යන්න ඕනේ. මේ මෙතන අත තියෙන තැන උනත් හරිම soft. හරිම සනීපයි අතට. මෙතනත් එහෙමයි. මේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. හොඳට එබෙනවා. අතට මාර සනීපයි. සනීපයි නෙවෙයි සනීපයි. අද ඉංග්‍රීසිත් වරදිනවා මට සිංහලත් වරදිනවා. හොඳට නින්ද ගියානේ. හොඳට නින්ද ගියේ හින්දා දන්නේ අර මේ ස්ලීප් ඇප්නියා මැෂින් එක ගහලා. මෙතනින් හැරිලා ක්‍රූස් එක try කරලා බලමු අය. highway යන්න දුර කොරට යන්න ඕනේ. ඉතින් මම දැන් turn එක ගත්තයින් පස්සේ මැද්ද lane එකට වගේ අරන් අපි cruise control set කරමු. මෙතනින් on කරන්න තියෙන්නේ. මම දැන් on කරා. ස්පීඩ් එක මෙහෙම set කරන්න පුළුවන් 55යි 59යි. දැන් මම set කරනවා 70යි 76ට මම set කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගලන්ට පේනවා display එකේ head up display එකෙත් පෙන්නනවා. මට පුළුවන් අර set distance එක set කරන්න අර විදිහට. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඉස්සර වාහනේට මම වාහනේ කොච්චරක් ඉඩ තියන් යන්න ඕනද කියලා මම දැන් set කරා. ඊට අමතරව මම දැන් brake එකේ accelerator දෙකේම කකුල තියන් නැහැ. මෙයා ඔටෝ අඩු වැඩි කරගන්නවා. ඉතින් ඒක හරියටම පෙන්වන්න නම් highway එකට යන්න ඕනේ. මෙතන safe නෑ ඒක පෙන්වන්න. ඉතින් ඕක තමයි adaptive cruise control කියන්නේ basically. දැන් set කරලා තියෙන දැන් වාහනේ විසින් යන්නේ. අපි බලමු lane keep assist වැඩ කරයිද කියලා මම ඊට කැපුවම.
වැඩ කරේ නැහැ. ඔන් කරලා තියෙන්නේ ඒක ඉතින් අර ඒක ඩිටෙක්ට් කරනවා ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඩිටෙක්ට් කරන්නේ නැහැ. ඉතින් දැන් වාහනේ 76ට සෙට් කරන් යනවා. අපි බලමු ඉස්සරහ එක්කිනාට ටිකක් ලං වුණාම මෙයා කොහොම ස්ලෝ වෙයිද කියලා. ඊට අමතරව මම දැන් ඇක්සලරේටර් පෑගුවොත් පාගලා මම වේගය වැඩි කරා කියලා මේකේ ඔෆ් වෙන්නේ නැහැ. ආපහු එයා හිමීට 76ට සෙට් කරගන්නවා. දැන් අපේ වල නිකන් ක්‍රූස් කන්ට්‍රෝල් තියෙන වල මම එහෙම පෑගුවා නම් එතනින් ක්‍රූස් කන්ට්‍රෝල් ඩිසෙන්ගේජ් වෙනවනේ. මේක එහෙම වෙන්නේ නැහැ. අර බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් මෙතන පෙන්නනවා, හෙඩ් අප් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා, ඊට අමතරව මිරර්ස් දෙකේත් ලයිට්ස් පත්තු වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මෙතන ඩිටෙක්ට් කරා ඉස්සරහා වාහනයක් තියෙනවා කියලා ටග් ගාලා. මම ඒකයි මේ පැත්තට දාගත්තේ. දැන් මම බ්‍රේක් කරනවා කල් ලයිට් එකක් නිසා. නැත්නම් මෙයා ඩිටෙක්ට් කරයි උනාට රිස්ක් එකක් ගන්න බෑනේ. මෙයා ඩිටෙක්ට් කරලා ෆුල් බ්‍රේක් උත් කරයි. මේක ඔටෝ බ්‍රේක් තියෙනවනේ. ඔව්. ඔටෝ බ්‍රේක් තියෙනවා ඒ නිසා අනිවාර්යෙන් නවත්තයි. ඒ වුණාට මම බ්‍රේක් කරලා නැවැත්තුවා නිකන් ඉල්ල කන්න ඕනේ නෑනේ. මොකද මෙහෙ පිටිපස්සෙන් ගිහිල්ලා යන්නොත් ඒක සදා සොත්තිසි ඉන්න එකක් තියෙන ඉන්ෂුරන්ස් එකට කෙලම් වෙනවා. ඉතින් දැන් අපි ආපහු 60 zone එකට ආවා. දැන් මම ෆුල් ස්ටොප් එකෙන් පස්සේ ක්‍රූස් කන්ට්‍රෝල් ආවට මේ ආපහු එයා 76ට ගන්නෙ නැහැ. ආපහු මම ඕනනම් ඔෆ් ඔන් කරන්න ඕනේ. ඉතින් ඒක මම දැන් කැන්සල් කරනවා. දැන් ක්‍රූස් කන්ට්‍රෝල් ඩිසෙන්ගේජ් කරා. ඉතින් ඕක තමයි Mazda CX-5 2021 වාහනේ හොඳටම හොඳයි. මාර කම්ෆර්ටබල් සීට්ස් එහෙම. දැන් අපි අපේ ගෙවල් ගාවට යන්නේ. මම එතෙන්ට ගිහිල්ලා ඕගලන්ට මගේ වාහනේ එළිය විසිටර්ස් පාකින් ලොට් එකේ නවත්තලා තියෙන්නේ. මම ඒක ගාවම මේක නවත්තලා වාහන දෙකේ සයිස් එක එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන්. මේක ලොකුයි. මේකේ alloy wheel size එක තිබ්බේ trim size එක 19 නේ. මගේ 18. මේක ටිකක් උසයි. ඊට අමතරව මේක ටිකක් දිගයි. පළල ගැන මට හරියටම ෂුවර් නැහැ. උසයි දිගයි වැඩි කියලා මට හරියටම ෂුවර්. ඉතින් අපි දැන් ගෙවල් වලට ළඟයි. ගිහිල්ලා බලමු. තව මට අමතක වෙච්ච ෆීචර්ස් මොකක්ද තියෙනවද සඳුන්නයි? මට ඉතින් තීරුමක් නැහැ නේ ඕවා ගැන. ඔක්කොම මං හිතන්නේ කවර් කරා මට මතක දේවල්. ඔය ටික තමයි. ඊට අමතරව මෙන්න මෙතනක් තියෙනවා මේ 12 volt power outlet එකක්. ඒක මට පෙන්නන්න අමතක වුණා. මං හිතන්නේ ඉතුරු ටික ඔක්කොම කවර් කරා. ඉස්සරහා Lamborghini Urus එකක් පෙන්න තියෙනවා. සනුන්න ඒවට පුළුවන් නම් පෙන්නන්න. මං කිව්වේ අපේ ගෙවල් පැත්තේ සුපිරි වාහන තියෙනවා කියලා නෑ. තාම පෙන්නන්න පුළුවන්. pedestrian කෙනෙක් පාර පයින්නවා. මේ තියෙන්නේ වාහනේ. දැක්කනේ? සියන එකක් ඇවිල්ලා වැහුවා. ඉතින් දැන් අපි අපේ පාකින් ලොට් එකට දාගමු. URUS Lamborghini එක එක්කෙනා එක විදිහට ප්‍රොනවුන්ස් කරනවා. මං ඉතින් කියන්නේ Urus කියලා. සමහර අය අනේ මන් දැන් එක විදිහට කියනවා. Urus කියලා කියන්න පුළුවන්. මං හරියටම දන්නේ නැති ඒක ඉතාලියන් වචනයක්. අපි කොච්චර එකට ආගියු කරත් හරි වචනේ ඉතාලි වචනේ තමයි. ඉතින් අපි දාමු විසිටර්ස් පාකින් එකට. මගේ වාහනේ එතන තියෙනවා. අපි රිවර්ස් එකක් ගහමු. මේකේ ගයිඩ්ලයින් ස්ටියරින් වීල් එකත් එක්ක කැපෙන්නේ නැහැ.
ගයිඩ්ලයින්ස් තියෙනවා ඒ වුණාට අපි දැන් නවත්තමු. ඉතින් මේ තියෙන වාහන දෙක එක ළඟ නවත්තලා ඔයගලන්ට පේනවා CX5 එක ටිකක් ලොකුයි මගේ X1 එකට වඩා. එතන පොඩ්ඩක් මේ පොළොව ඇද වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා වාහනේ මේ පැත්ත පොඩ්ඩක් පාත් වෙලා තියෙන්නේ. නැත්නම් CX5 එක උස්සයි. CX5 එක මගේ එකට වඩා ටිකක් දිගයිත් එක්ක. ඉතින් ඕක තමයි Mazda CX5 2021 රිවිව් එක. හැමදාම වගේ thank you බැලුවට අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මම මේ වාහන රිවිව්ස් කරන්නේ මගේ ආසාවට වගේම ලංකාවේ අය සඳුන් අයලත් මෙහෙ ඇවිල්ලා අවුරුද්දක්ද? අවුරුද්දක් වෙනවා මේ මාසේ 15 වෙනිදාට. ඔව්. ඉතින් ඒගොල්ලොත් මේ අවුරුද්දක් යන්නත් කලින් ගත්ත බ්‍රෑන්ඩ් නිව් වාහනේ. ඉතින් මෙහෙ ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් පෙන්නලා ඔයගොල්ලන්ව එන්කරේජ් කරන්නත් එක්කම ඉතින් මමත් ආසයි වාහන වලට ඒ දෙකටම තමයි මම වාහන රිවිව්ස් කරන්නේ. ඉතින් හැමදාම වගේ thank you බැලුවට ආයිත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු.